අපවගෙනාපු දෙවියන් වහන්සේට සාස්තුති කරනවා පියාණනි. ස්වාමිනේ වෙනුවෙන් අපි වහන්සේට ස්තුතිය ප්‍රශංසාව නමස්කාරය වෙනුවෙන් පුද කරන්නා මේ නමස්කාර මෙහි ඔබගේ දෑතට බාර කරනවා ස්වාමිනී. ආරම්භයේ පටන් අවසානය දක්වා ඔබ වහන්සේ අප සමග සිටිමින් මේ ජනතාව සමග සිටිමින් ඔබ වහන්සේගේ මෙහෙකරුවා සමග සිටිමින් අප සමග සිටිමින් ඔබ වහන්සේ පුදුම දේ කරන්න ඕන කියලා යාඥා කරනවා ස්වාමිනී. මනුෂ්‍යයන්ට නොහැකි දේ ඔබ වහන්සේට පුළුවන් මගේ දෙවියන් වහන්සේ. ස්වාමිනේ වහන්සේ කවුද කියලා ඔබ වහන්සේගේ අනන්‍යතාවය මිනිස්සු අත්දකින්න ඕන. ස්වාමිනේ මෙතරම් දුර ඔබ වහන්සේ අපව ගෙනින්නට ඔබ දුන්න ආශිර්වාද ගැන, ඔබ දුන්න ස්වාමිනේ දීමනා ගැන, ඔබ දුන්න බොහෝ දේ ගැන ස්තුති කරන්නට අප මේ කාලය අරගෙන තිබෙනවා මගේ දෙවියන් වහන්සේ. මගේ දෙවියන් වහන්සේ මේ මොහොතේදී ස්වාමිනේ වාදනය කරන්නා වූ ස්වාමිනේ හැම දරුවෙක්මද ඒ වගේම හැම සංගීත භාණ්ඩයක්මද ස්වාමිනේ ඔබගේ දෑතට බාර කරන හැම ජීවිත ඔබ වහන්සේගේ දේව ආත්මයෙන් ඔබ වහන්සේ පාවිච්චි කළ මැනව ස්වාමිනේ. අපේ බලයෙන්වත් අපේ ශක්තියෙන්වත් ඔබේ මගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ ආත්මයන් වහන්සේ අපට මඟ පෙන්වන්නේ කෙලෙසද එලෙසින් ඔබ වහන්සේ අපව රැගෙන යන්න කියලා යාඥා කරනවා මගේ දෙවියන් වහන්සේ. මේ සිටින හැම ආත්මයක්ම ඔබගේ ආත්මයන් වහන්සේගෙන් පරිපූර්ණ වෙන්න ඕන කියලා යාඥා කරන මගේ දෙවියන් වහන්සේ. ඔබ වහන්සේට දිය යුතු උතුම් වූ ගෞරවය, උතුම් වූ නමස්කාරය, පුදුම දේ ස්වාමිනී යහපත්ම දේ ඔබ වහන්සේට පුද කරන්නට අපේ හැම කෙනෙක්ම එක්රැස් කළ නිසා ස්තුතියි ස්වාමිනී. ඔබගේ දෑතට බාර කරන මේ සියලු දේ වාසේ බාර අරගෙන අපව රැගෙන ගිය වෙනු යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. හොඳයි වාඩි වෙන්න. අද දවසේ අපිට මංගල්‍ය දෙකක් සමරන්න තියෙනවා. ආමෙන්. ඔබ කල්පනා කරනවාද මොකද මේ මංගල්‍යයන් දෙක කියලා? එකක් තමයි අපේ සභාවට මේ පොරේ තියෙන විදිහට දෙවියන් වහන්සේගේ සමාදානයේ සභාවට වසර දෙකයි. හලෙලුයා. අපි ඒක සමරන්නට යනවා. ඒක අපිට උතුම් දෙයක්. ඊට වඩා උතුම් දෙයක් තියෙනවා. ඒක තමයි අද දවසේ සබත් දවස, සුද්ධ සබත් දවස. මම ඔබේ පොඩි ප්‍රශ්නයක් අහුවොත් මේ දෙකෙන් දෙවියන් වහන්සේට වඩාම වැදගත් වෙන්නේ මොකක්ද? සබත් දවස. දෙවියන් වහන්සේට වැදගත් වෙන්නේ අපිට වැදගත් වෙන මේ සංවත්සරය නෙවෙයි. ඔබ සෑම සබත් දවසකම දෙවියන් වහන්සේගේ සුද්ධ අභිමුඛයේ සිටින එකයි දෙවියන් වහන්සේට වැදගත් වෙන්නේ. හalleluya. ඉතින් ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා, මම ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාම මේ ස්ථානෙක නැතු උනත් සෑම සබත් දවසකම දෙවියන් වහන්සේගේ සුද්ධ අභිමුඛයේ සිටී කියලා. මේ දේ වචනේ විවිධ කාලවල වල අපි දකිනවා විවිධ රජවරුන් ඊශ්‍රායල් දේශය පාලනය කරුවා. ඒ අතර ඉතාමත් වැදගත් රජ කෙනෙක් තමයි හෙසකියා රජතුමා. මේ හෙසකියා රජතුමා රජකම ආරම්භ කරනකොටම ඒ දේශයේ මේ දෙවියන් වහන්සේට කිසිම ස්ථානයක් ලබා දීලා තිබුණේ නැහැ මනුෂ්‍යයන්ට. කොටිම කියනවා නම් සලමෝන් රජතුමා විසින් සෑදුවා වූ දේව මාලිගාවත් වසර කාලයක් තිස්සේ වහලා ලොක් කරලා තිබුණේ. ඉතින් මේ හෙසකියා රජතුමා රජකමට ආවට පස්සේ ඔහු දෙවියන් වහන්සේගේ වචනේ දීවිලි සෑම දෙයක්ම සුවේලා බලලා ඒ සම්බන්ධව වගකීම් දරන පූජකවරුන්ට, ලෙවිවරුන්ට වගකීමක් පැවරුවා. මේ ආගමික දේවල් නැවත මේ දේශේ ස්ථාපිත කරලා මේ දේශයට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය උරුම කරලා දෙන්න ඕනේ කියලා. ඉතින් මේ අනුව ඔහු මේ වචනේ කියවන සෑම දෙයක්ම කරන්න පුළුවන්, ඕන කරන්න පුළුවන්, රජෙක් හැටියට කරන්න පුළුවන් සෑම දෙයක්ම ඔහු කරන්න උත්සාහ දරුවා. ඔහු ඒ දේ කරුවා. අනිත් පැත්තෙන් දෙවියන් වහන්සේට විරුද්ධ වූ කාරණා සියල්ලක්ම රටෙන් ක්‍රමයෙන් පහ කරනු ලැබුවා. ඉතින් උතුම් රජ කෙනෙකුගේ මෙහෙවරට දෙවියන් වහන්සේ පුදුම ලෙස ආශිර්වාද කරා. මේ හැම දෙයක් තුළම ඔහු දැක්කා වූ කාරණයක් තියෙනවා. ඔහු ඒක විශේෂ කොට සඳහන් කරනවා. දෙවියන් වහන්සේ අප සමගයි. දෙවියන් වහන්සේ අප සමගයි. ආමෙන් කියමුද? දෙවියන් වහන්සේ අප සමගයි. දෙවියන් වහන්සේ ඔබ සමගයි, මා සමගයි, උන්වහන්සේ අප සමගයි. අපි විශ්වාස කරනවා මේ දුර අපි ආවේ වසර දෙකක කාලයක් අපි
මේ විදියට ආවේ දෙවියන් වහන්සේ අප සමග සිටිය නිසායි. මම විශ්වාස කරනවා ඔබ හැම කෙනෙක්ම මෙතෙන් පටන් අප සමග එකතු වෙයි කියලා. අපි සමග මේ අතරම එකතු වෙන්න ඕනේ. ඔබගේ සම්බන්ධතාවය තියාගන්න ඕනේ ඔබයි ඔබගේ දෙවියන් වහන්සේ අතර. එතකොට තමයි ඔබට කියන්න පුළුවන්කම තියෙන්නේ දෙවියන් වහන්සේ මා සමගයි. දෙවියන් වහන්සේගේ ආශිර්වාද වලින් මම ජීවත් වෙනවා කියලා. අපේ මේ සංවත්සරයේ තේමාව කොට අපි ගත්තේ දෙවියන් වහන්සේ අප සමගයි කියන තේමාව. අපි නැගිටලා පළවෙනි ගීතිකාව ගායනා කරමු. මේ දුර අපි ආවා. අපි තනියම නෙවෙයි ආවේ. දෙවියන් වහන්සේ අපිව ගෙන ආවා. තව දුර අපි යනවා. දෙවියන් වහන්සේ අපිව ගෙන යනවා. අපේ ආරම්භය තාමත්ම කුඩායි. නමුත් දෙවියන් වහන්සේ වසර දෙකක් තුල මේ තරම් විශාල කරලා තිබෙනවා. වසර දෙකකට මෙවැනි විශාලත්වයක් දුන්නා වූ දෙවියන් වහන්සේ වසර 5ක් යනකොට කොහොමද ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරයිද? අපේ ගමන කොයි වගේ ලස්සනට ගියේද? අපි විශ්වාස කරමු ඒ දේ. හැබැයි ඒ දේ සිද්ධ වෙන්න නම් දෙවියන් වහන්සේත් එක්ක අපේ සම්බන්ධකම ඍජුවම තිබිය යුතුයි කියන දේ අපි මතක තබා ගත යුතුයි. අපි ගායනා කරමු මේ ගීතිකාව. ගීතිකා කොළවල 5 වෙනි ගීතිකාව. Yeah.
දෙමුද? හalleluya. උන්වහන්සේගේ නම ගමන ඉතාමත් උතුම් උන්වහන්සේගේ ගෞරවය ආයිලා පුද කරන්න යනවා. හalleluya. උන්වහන්සේ සත්‍යෙකින් ඉන්න අධ්‍යාත්මික ප්‍රීතිය ඔබගේ ශක්තිය වෙන්න යනවා. හalleluya. දුක අමතක කරමු. වේදනාව අමතක කරමු. යේසුස් වහන්සේ උන්වහන්සේගේ ආත්ම වේසාවේ තබා තිබෙනවා. අද ඔබ වේසාවට බැරිලා තිබෙන්නේ දෙවියන් වහන්සේගේ ජීවිත ස්තුතිය ප්‍රශංසාව ගෞරවය උන්වහන්සේට දෙන පිණිස. ඔබ විශ්වාස කරන්න දෙවියන් වහන්සේගේ මහිමය ඔබ දකින්න යනවා. ආමෙන් කියමුද? අද ඔබ වේසාවේ අන්තිමකින් පරිදරකින් ආවද දෙවියන් වහන්සේගේ මහා ආශිර්වාදය අද දවසේ ඔබේ ජීවිතය තුළ ඉදාසන දවසයි. ආමෙන්. හalleluya. මාත්‍ය උන්වහන්සේට ප්‍රශංසා කරද්දී අපි ගායනා කරද්දී වාදනය කරද්දී දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ආත්මය ඇවිත් අපිට විරුද්ධව තිබෙන හැම බලකොඩ විදිලා දෙවියන් වහන්සේගේ ක්‍රියාව දේව අභිමුඛත්වය අපිට අත්දකින්න පුළුවන්. ආමෙන්. හalleluya. ඒ වගේ අතීත අපේ ජීවන තුළ දෙවියන් වහන්සේගේ ආත්මය බලවත් ලෙස ක්‍රියා කරා. හalleluya. ඒ නිසා මුළු හදවතින් මුළු ආත්මයෙන් දෙවියන් වහන්සේට ස්තුති කරන්න, ප්‍රශංසා කරන්න, නමස්කාර කරන්න. ඔබ ඉන්නවට වැඩිය ආත්මික වැඩ තුළ දෙවියන් වහන්සේට ළඟට අරගෙන ඔබ බලවත් කරයි, ශක්තිමත් කරයි, ඔබ ආශිර්වාද කරයි. හalleluya. හalleluya. ගොඩක් සන්තෝෂයි. දෙවියන් වහන්සේගේ කරුණාව නිසා ගොඩක් සන්තෝෂයි. උන්වහන්සේ කිව්ව විදියට ආරම්භයේ කිව්ව විදියට දෙවියන් වහන්සේගේ මේ කරුණාව කිව්ව ලෙස ස්වාමීන් වහන්සේ අප සමග සිටියා. ආමෙන් කියමුද? අන්න ඒකයි රහස. දෙවියන් වහන්සේ අපිව ගෙනාවා. අන්න ඒකයි රහස. උන්වහන්සේ අපට උපකාර කළා. හalleluya. ඒ නිසා මේ දෙවියන් වහන්සේට ස්තුති ගීතිකාවක් කරන්න යනවා. හalleluya. මේ ගීතිකා වලේ පළවෙනි ගීතිකාව අපි ගායනා කරන්න යනවා. හalleluya. මේ ගීතිකා කොලේ පළවෙනි ගීතිකාව අපි ගායනා කරන්න යනවා. ඔබ මේකේ වචන වලට ඔබේ අවධානය යොමු කරමින් මේ වචන ඔබ දෙවියන් වහන්සේට පුද කරන්න යනවා. දෙවියන් වහන්සේගේ ආත්මය තුලින් උන්වහන්සේ කරපු දේ අපි සිහි කරන්න යනවා. උන්වහන්සේ ගෙනාපු මාර්ගය තුල මේ අවුරුදු දෙක විතරක් අපි හලාවත සේවය ආරම්භ කරලා අවුරුදු දෙකක කාලය තුල දෙවියන් වහන්සේගේ අසීමිත උපකාරය උන්වහන්සේ අපේ සභාව බන්ධයේ අපේ දේව ජනතාව අතර අපිත් එක්ක සම්බන්ධ වෙලා තිබෙන හැම දරුවෙක් තුළ අද දවසේ දෙවියන් වහන්සේට ස්තුති කරන්න පුළුවන් කාරණාවක් අපේ හදවත් තුළ අපේ මනස තුළ දෙවියන් වහන්සේ අපේ ආත්මය තුළ තබා තිබෙනවා. හalleluya. ඒ නිසා මම විශ්වාස කරනවා අපි දෙවියන් වහන්සේට මේ ගායනාව ඔසවනවා කියන්නේ දේවතාවක් දෙවියන් වහන්සේව වන්දනා කරනවා. ආමෙන් කියමුද? උන්වහන්සේගේ කරුණාව අපිට සෑහෙනවා. මේ ගීතිකාව අපි දන්න විදිහට හැම කෙනෙක්ම අපි ගායනා කරමු. අපේ ගීතිකා කණ්ඩායමත් එක්ක, අපේ වාදක කණ්ඩායමත් එක්ක දෙවියන් වහන්සේ අපිට හොඳ පිරිසක් දීලා තියෙනවා. මේක දෙවියන් වහන්සේගේ සම්බන්ධතාවය අපේ ජීවිතේ. ඉතින් අපි හැම කෙනෙක්ම එකතු වෙලා සමූහයක් එකතු වෙලා මේ ගීතිකාවේ වචනත් එක්ක දෙවියන් වහන්සේට මුළු හදවතින් ප්‍රීතියෙන් අපි ගායනා කරා. Kursiye devam ve
පුළුවන්ද? ලෝකේ අපව වෙන් කරලා උන්වහන්සේ අපේ ජීවිත වෙනස් කරලා අලුත් ජීවිතයක් තුල ක්‍රිස්තුස් වහන්සේ දුන්නා. මිල කරන්න බැරි ගැළවීමක්. කොයි විදිහට ආශිර්වාද කළේ? ඒ ලෙස ඔබ ආශිර්වාද කරලා තියෙනවා. හාලෙලූයා. Wasitana, Deja Vada.
ස්තුතිය ඔබ සදාකාලෙටම යාපත්. ඔබ අද කොච්චර ආශිර්වාද ලැබලා තියෙනවද? ඒකද දෙවියන් වහන්සේට ස්තුති කරා. ස්වාමීනි ඔබට ස්තුතිය. ආශිර්වාද කරා. වහන්සේ ආවරණ අප දෙවියන් වහන්සේ නිසා ඔබට ස්තුති වේවා. ප්‍රශංසා වේවා. අපේ දෑන් දෙවියන් වහන්සේට ස්තුති. අපි අපේ සදාන දෙවි ප්‍රශංසා කරන්නේ. උන්වහන්සේගෙන් විතරක් යහපත් අපිව කොයි මාර්ගතුල උන්වහන්සේ ගෙනවද අපි සීකරමු. මනුෂ්‍ය අපිව අත්හරින්න දෙවියන් වහන්සේ අප සමග හිටියා. මනුෂ්‍ය දුක් දෙද්දී දෙවියන් වහන්සේ අප සමග හිටියා. අපේ ජීවිතේ යම් දේවල් අහිමි වෙද්දී දෙවියන් වහන්සේ අප සමග හිටියා. උන්වහන්සේ කෙතරම් යහපත්. මා ප්‍රීතියක් අපිට තිබෙනවා. මේ ප්‍රීතිය තුල අපි ජීවත් වෙනවා. අපි ගායනා කරන්න යනවා. ගීතිකා කොලේ දෙවෙනි ගීතිකාව. මගේ දැන් සවිය දුවේ. මගේ වඩ බලේ. මේ ගමන දෙවියන් වහන්සේගේ ආත්මය තුලින් ආවා. සුද්ධාත්මක වහන්සේ අපිව රැගෙන ආවා. හලෙලුයා. දෙවියන් වහන්සේගේ ආත්මයට අපේ දැන්ට සෝලා කියමුද ස්තුති ස්වාමී. උන්වහන්සේ අපිට මඟ පෙන්වුවා උන්වහන්සේගේ ආත්මය. අපිව සැනසුවා සුද්ධාත්මක වහන්සේ. අපිට සත්‍ය කරා උන්වහන්සේ ගමන් කරන්න ඒ මාර්ගය පෙන්නලා උන්වහන්සේ මාවත් සාදා දුන්නා. උන්වහන්සේ උන්වහන්සේව සිහි කරද්දී උන්වහන්සේ අපිට මාර්ග සාදා දුන්නා. හලෙලුයා. අපේ දෙවියන් වහන්සේ කෙතරම් යහපත්ද, කෙතරම් බලවත්. දැන් අපි ආත්මයන් වහන්සේ තුල ජීවත් වෙනවා. මේ මොහොත අවසාන යුගයේ තුල අපි ජීවත් වෙනවා. මේ ගමන ගෙනාවේ පැහැදිලිව අපේ බලයවත්, අපේ ශක්තියවත්, අපේ හැකියාවවත් නොවේ ස්වාමීන්ගේ ආත්මයයි. හදවතින් ගායනා කරන්න. මේ වචනේ ඔබට බරගන්න. ඔබේ මනස ආලෝක කරගන්න යන්න දෙන්න එපා. මාත් ඔබේ මනසගේ ආත්මය මේ ස්ථානයේ තබා දෙන්න. No
ඔබ ශක්තිමත් කරනවා. ඒ උදෑසන උන්වහන්සේ ඔබ ආදරය කරනවා. ඔබ ශක්තිමත් කරනවා. සැනසුවා මේ අවුරුදු කාලය තුල. වහන්සේගේ මාලිගාව අපි
අපිට
sekala. Dimantilima. Bestane inno. Godak tukana වේදනාවට පත් වෙලා ආපුවය. මගේ දෙවියන් වහන්සේ බුදුම සමාදානය සැනසීමක් ඔබේ ජීවිතේ නිදහස් කරනවා. නිශ්ශබ්දව රාමම. මනුෂ්‍යයන් දෙන සමාදානයක් නෙමෙයි. දෙවියන් වහන්සේගේ ආත්මය තුල දෙන සමාදානය. ඉබොත්තිකාමස්සේ කිරි බබා. දෙවියන් වහන්සේගේ ආත්මය තියෙන තැන දෙවියන් වහන්සේගේ ආත්මය එන තැන පර්වතයක් තිබුණා. ඒක දෙපා වෙලා උන්වහන්සේගේ ක්‍රියාවක් දකින්නවා. ගංගාවක් වුණා. අරවුණා. කම්පා වෙලා දෙවියන් වහන්සේගේ ක්‍රියාව අපි අත්දකින්නවා. නිශ්ශබ්ද කිරමනම. දෙවියන් වහන්සේගේ ආත්මය කරේ. විමෝචනය කරනවා. මගේ දෙවියන් වහන්සේ අවිශ්වාස කරනවා. ඒ මොහොතේ අත්‍යජානේ දැන් අවිශ්වාස කරනවා. ඔබගේ ගෙඩි තියෙන්න පුළුවන්. සුව වෙන දේවල් තියෙන්න පුළුවන්. ඔබගේ රීතියට මිදෙ නැති. මගේ ජේසුව වස්තුව කරනවා. මගේ ජේසුව අතගසනවා. ඔබ දස්තුවේ නිදහසට යනවා. නිදහසට යනවා. ඊළඟ රිපෝට් වලදී දෙවියන් වහන්සේ මුකුත් නැහැ කියලා රිපෝට් එක යනවා. අදාගන්න බැරි මාතේ කරන දෙවියන් වහන්සේ ගණනදී බුදුමලේ කරන දෙවියන් වහන්සේ එල්රොයි දෙවියන් වහන්සේ යෝෂමෝ දෙවියන් වහන්සේ අප සමග මේ මොහොතේ සිටින උත්තර වහන්සේ යෝනිසි අපේ පරාජයනේ ජය දෙන්න උත්තර වහන්සේ යෝනිසි ජය දෙන්න වහන්සේ යෝෂමෝ නිපත්‍ර කොරස්සේ දොරමදේසේ බබා දිවස්සේනවා. මෙතන ඉන්න එක සහෝදරයෙක්. ඒ සහෝදරයෙක් නම් කරන දේවල් හරියට නැති. ඒයි මගේ ජීවිතේ කරන දේවල් නැති වෙනවා. දෙවියන් වහන්සේ කියනවා ඔබගේ අදහිල්ල මදුකම නිසා. දෙවියන් වහන්සේ කියනවා මේ පොත ඔබේ අදහිල්ල මදි. ඔබේ විශ්වාසය මදි. ඔබට තියෙන සෙලවෙන විශ්වාසය. දැන් මගේ දෙවියන් වහන්සේ කියනවා ඔබට මා කෙරෙහි සම්පූර්ණ විශ්වාස කරන්න. ජේසුස් වහන්සේ කෙරෙහි සම්පූර්ණ විශ්වාස කරන්න. සම්පූර්ණ විශ්වාසය කරනකදී ඔබේ ජීවිතේ වෙන්න නැති දේවල් වෙන්න පටන් ගන්නවා. නන්තොරස්සේ තෝරි බබනියස්සේ කියලා බලස්. විමනස්සේ කිරි බලක් දෙලා බබා. විවශකලා වරියවන්තේ රමස්සේ බබා. විශකලා බබා. ඉමෝනන්තේ දේසේ තේරේ වාෂේ බබා. ඉමන්ත දරුවනේ යාන්ත සෝනල වියන්වාසේ. ඉබෝරස්සල් තෝරබා. ඔබට බෑ කියලා හිතනවද මාක්ස් ගන්න? වාඩක් කරන්න බෑ කියලා හිතනවද? මගේ දෙවියන් වහන්සේගේ ආත්මය දැන් මේ මොහොතේ මේ තප්පරේ ඔබලත්. මේ මාක්ස් වෙනස් වෙන්න යනවා. දරුවන්ගේ ජීවිත වෙනස් වෙන්න යනවා. අපි මේ ආස්තම් දිනපතා දකින්නවා. නිමන්තෝලාසේ දේරවශ්‍ය බබා. නිකන්දනවා. ඔබේ දෙවියන් වහන්සේට ගෞරව දෙන්න.
නෙවෙයි. දෙවියන් වහන්සේ කතා කරයි. දෙවියන් වහන්සේගේ බලවත් හස්තය තිබෙද්දි වික්‍රමාන්විත දේවල් වෙනවා. අපේ තේමාව දෙවියන් වහන්සේ අප සමගයි. අපි බලමු දෙවියන් වහන්සේ තුලයි. අපි යේසුස් වහන්සේ තුලයි. ශුද්ධාත්මයේ වහන්සේ තුලයි. හalleluya. දෙවියන් වහන්සේගේ ආත්මය හරිම උතුම්. උතුම් දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේගේ ආත්මය. මගේ දෙවියන් වහන්සේ මගේ දේශය ආශිර්වාද කරන්න යනවා. මගේ දෙවියන් වහන්සේ මේ දේශය ආශිර්වාද කරන්න යනවා. මගේ දෙවියන් වහන්සේ මේ රටේ ඉන්න ජනාධිපති නැති අමතුරුන් ආශිර්වාද කරන්න යනවා. මේ දේශය දෙවියන් වහන්සේ අපිව තබලා තිබෙන්නේ මේ දේශය ආශිර්වාද කරන්න. දෙවියන් වහන්සේ ඉදිරියේ මේ දේශය අපි ආශිර්වාද කරනවා. මේ දේශය තුල දෙවියන් වහන්සේගේ ආත්මය ක්‍රියා කරනවා. මේ දේශය අපේ රටට ලැබුණු පීඩා තුලින් ගලවලා දෙවියන් වහන්සේ අපේ දේශයට මහා සමාදානය මහා සැනසීම ඇති කරනවා. ඔෂ්ඨංගකරමගා දෙවියන් වහන්සේගේ සරකට අනතුරක් නැහැ. අදහන්නට අනතුරක් නැහැ. මේ ශබ්දරම විශ්වාස කරන්න යේසුස් වහන්සේ ඔබ නිදහස් කරනවා. දේශකලා ගෝරමශක අපගෙන නැගිටල නැත්සව ත්‍රිවක්ෂතලම දෙවියන් වහන්සේගේ අභිමුඛත්වය දැනටසොල හදවත දෙවියන් වහන්සේට දෙන්න. අධ්‍යාත්ම උන්වහන්සේගේ ක්‍රියාව ඔබේ ජීවිතය තුළ අත්දකින්න වලවන්නේ. උන්වහන්සේ මේ මොහොතේ අප සමග සිටිනවා. විශ්ෂන්තරම විවශ්‍යකනරම නැත්සොල නිදෙකම විවාසිත ගායනා කරන්න. Thank you, Jesus. We give you glory in the name of the Lord Jesus Christ. We give you glory, glory, glory. ඔබේ තාත්තව අත්දකින්න දෙවියන් වහන්සේ රස විඳින්න උන්වහන්සේ සමග කතා කරන්න. ඔබට හදක් පැමිණෙයි. ඔබට හදක් පැමිණෙයි. ඔබගේ කනට කතා කරයි දරුවනේ. පිළිත් කතා කර ශිදාත්මයන් වහන්සේ උන්වහන්සේ කතා කරන තරම් වහන්සේ සුදු කරන්න එපා කියලා. ඔෂ්ෂබදී බෝසිතලා එෂ්ෂබබ එෂ්ෂ වහන්සේ කොච්චර අලංකාර වහන්සේට ගෞරවය නමස්කාර වේවා. නමස්කාර වේවා. Jesus. ආශිර්වාදයේ සමග නැවතත් ප්‍රීති වෙන්න. නැවතත් ප්‍රීති වෙන්න. අපි තුන්වෙනි ගීතිකාව ගායනා කරන්නට යනවා. මට ඇසුණු ගීතය දාවිද්ගේ ගැව් ගීතය. දෙවියන් වහන්සේට නමස්කාර කරන්නා විශේෂ ආත්මෙන්ද සැබෑ කමෙන්ද නමස්කාර කළ යුතුයයි වහන්සේගේ වචනේ කියනවා. හැම දරුවෙක්ම ගායනා කරනවා. හැම දරුවෙක්ම යාඥා සිටින අතර යාඥාවෙන් දෙවියන් වහන්සේට අපි මේ ගීතිකාව පුද කරන්නට යනවා. අතිශුද්ධ දෙවියන් වහන්සේ Gita, Avin Gayu
once again. ස්වාමීන් වහන්සේගේ ආත්මය අපි සමග තියෙන සුදාත්මන වහන්සේ අපිට කතා කරනවා බලන්න හැම අයිතිකමක්ම කමා කළ දෙවියන් වහන්සේ අපිට අලුත් ජීවිතයක් සුද්ධ ජීවිතයක් ලබා දුන්නා. හාලෙලූයා. උන්වහන්සේගේ තරම් යාපන් අපි උන්වහන්සේගේ තුරුලට දුවෙන්නේ. උන්වහන්සේ අපි තුරුලට දුවෙන්නේ. උන්වහන්සේගේ තුරුලේ අපි සැනසීම ලබන්නේ. හතරවෙනි වේදිකාවට අපි ගමන් කරන්නේ. හාලෙලූයා. උන්වහන්සේගේ තරම් යාපන්. හාලෙලූයා. නමස්කාරයෙන් අපි සිටිමු. දිවයින වහන්සේගේ තුරුලට අපිට ඒ තුරුල හැර තුරුලක් නැහැ. උන්වහන්සේ සැනසීමේ වදන් අපිට දුන්නා. අපේ ජීවිතය උන්වහන්සේගේ පැත්තට හැරුණා. අපි බොහෝසෙයින් අපේ ජීවිතේ උන්වහන්සේ වෙරිත්තන් ඇති. නමුත් උන්වහන්සේ අපිව හදලා නිවැරදි මාර්ගයට ගමන් කරා. ඒ නමස්කාරයේ ගෞරවය අපි දෙවියන් වහන්සේට පුදුමයි.
සැනසීමක් නුඹද වේදාස ඔබ හැර පර්වතයක් නෑ ස්වාමී ඔබ වහන්සේ කොච්චර යහපත් මට කොච්චර ප්‍රේම කළාද අබ්බා පියාණනි උරුමයක් ඔබ වහන්සේ දුන්නා තාත්තේ මගේ තාත්තේ ප්‍රේමණීය පියාණනි කියන්න පුළුවන් උරුමයක් දුන්නා ස්වාමී උරුමේ දරුවන් ලෙස ඔබගේ අභිමුඛත්වයේ සිටින්න දුන් කරුණාව ගැන ස්තුතිවන්ත වෙනවා දිව්‍ය අධිතෙක් ඔබ වහන්සේට ප්‍රශංසා කරනවා සදාකාලෙට ඔබට නමස්කාර ඔබ සමග කතා කරන්න විශේෂ කරුණාව විශේෂ අවස්ථාවක් අපි අපගෙනගෙන ඔබ දුන්නා ස්වාමී සභාවක් ලෙස සුති ප්‍රශංසාව නමස්කාරය අපි ඔබට පුද කරනවා ජේසුස් වහන්සේගේ නාමයෙන් ආවෙන ගීතිකාව යේසුනි ඔබ මාලයින් ඉන්නවා මට දැනෙනවා යේසුනි ඔබ මාලයින් ඉන්නවා මට දැනෙනවා ඔබගේ කොහෙදෝ
හalleluya. මම විශ්වාස කරනවා ඔයාලා අවදීන් ඉන්නවා කියලා. හalleluya. අද ඔයාලට කරදරයක් වෙන්නේ නැහැ. හැම දෙයක්ම පහසුකම් ලැබිලා තියෙන්නේ. ඒ නිසා ආත්මික ආහාරය ලබා ගන්නවා වගේ ශාරීරික ආහාරයක් තියෙනවා. හalleluya. ඒ නිසා අපි ඊළඟ අංගයේ අපි යන්න යන්නේ දෙවියන් වහන්සේගේ වචනයට. මම ඉල්ලා සිටිනවා සිස්ටර් නිලන්තිගේ වචනේ බාර කරලා යාඥා කරන්න අපි වචනයට යන්න. පියාණනි වහන්සේට අපි ස්තුතිවන්ත වෙනවා මේ උදෑසන ස්වාමිනී. වසර දෙකක කාලයක් ඔබ වහන්සේ අපිව ගෙනාවා ස්වාමිනී. එකට එක පවුලක් ලෙස මේ උදෑසන ස්තුති ප්‍රශංසා නමස්කාරය ගෞරවය දෙන්න ස්වාමිනී ඔබ දුන්න කරුණාව ගැන අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ස්වාමිනී මේ වෙලාවේදී අපි ඔබ වහන්සේගේ වචනය බාර කරලා යාඥා කරනවා. ශුද්ධාත්මනි ඔබගේ දාසය අපි ඔබ වහන්සේට බාර කරනවා. ස්වාමිනී ඔබගේ දාසය සමග සිටමින් ඔබ වහන්සේ අපිට කතා කරන මෙන් අපි යාඥා කරනවා. මේ වෙලාවේදී ස්වාමිනී වචනය ආශාස්ත්‍රින හැම කෙනෙක්ම ඔබ වහන්සේට බාර කරනවා. ශුද්ධාත්මනි ඔබ වහන්සේ හැම කෙනෙකුටම කතා කරනවා. එකිනෙකාගේ සිත් පහදන්න, මනස පහදන්න ස්වාමිනී ඔබ වහන්සේ හැම කෙනෙකුටම අත ගසලා ස්පර්ශ කරන්න කියලා අපි යාඥා කරනවා. ස්වාමිනී ඔබ වහන්සේට බාර කරනවා. ඉරේමාවේ වචනේ පණිවිඩය අපි ඔබ වහන්සේට බාර කරනවා. ඒ වචනේ අපගේ පාදයන්ට පහන, අපගේ මාවතට එළියක් වෙන්න ඕනි කියලා යාඥා කරනවා ස්වාමිනී. මේ උදාසන මුලින් ඔබට බාර කරනවා. වචනය අසාගෙන ඉන්න අයට ස්වාමිනී යම් කෙනෙකුට වචනය අසන්නට බැරුව යම් බාධාවක් ඇද්ද? යේසුස් වහන්සේගේ නාමයෙන් සියලු බාධාවන් ඉවත් වෙන්න ඕනි කියලා යාඥා කරනවා. ස්වාමිනී මේ වෙලාවේදී වචනය කියන දාසයත් ඒක අසාගෙන සිටින අපි හැම කෙනෙකුත් ඔබ වහන්සේට බාර වෙනවා. ඔබ වහන්සේට යටත් වෙනවා. ඔබ ආශිර්වාද කළ මැනව ස්වාමී යේසුස් වහන්සේගේ බලවත් උතුම් නාමයෙන්. ආමෙන්. ආමෙන්. හalleluya. බලන්න කී දෙනෙක් සන්තෝෂෙන් ඉන්නවද කියලා. හalleluya. බොහොම ප්‍රීති. ඇයි ඒකට හේතුව? දෙවියන් වහන්සේ අපිට දීලා තිබෙන ප්‍රීතිය වෙන කිසිම කෙනෙකුට ගන්න බෑ. ඒක ගන්න බෑ ඔබ තව කෙනෙකුට දුන්නොත් නිසා. හalleluya. යක්ෂයා ගන්න උත්සාහ කරනවා නමුත් දෙන්න එපා. හalleluya. දේව වචනේ කියනවා සියල්ලේදී ප්‍රීති වෙන්න කියලා. ආමෙන්. ආමෙන්. ඊදෙනේ කවුද කියලා ඉන්නවද? වචනයට යන්න. දැන් අපි ස්වාමීන් වහන්සේගේ වචනය ඔබ තදින් අල්ලගන්න. ඒ වචනය සලකන අයට සුභ සිද්ධි වෙන්න පටන් ගන්නවා. දෙවියන් වහන්සේගේ වචනේ පිළිපදිද්දී ආශිර්වාදයේ වැඩිවීමක් වෙනවා. දෙවියන් වහන්සේගේ වචනය දිනපතා මෙනෙහි කරද්දී ඔහු සඵලවත් මිනිසෙකින් කල්පනා කරද්දී අදවතේ දමාගෙන ඉද්දී දිවා රාත්‍රියේ දෙවියන් වහන්සේගේ වචනේ මෙනෙහි කරන මිනිසයා ආශිර්වාද ලද්දේ. ඔබගේ මෙනෙහි කිරීම දේ වචනේ කෙරෙහිද නැත්නම් වෙනත් දේවල් ඔබ කල්පනා කරා. හalleluya. දැන් මේ මොහොතේ මොකක්ද ඔබට කල්පනා වෙන්න යන්නේ? හalleluya. උදෑසන නැගිට වෙලා ඉඳන් මම කල්පනා කරන්නේ දෙවියන් වහන්සේගේ වචනේ. හalleluya. කරදර කල්පනා කරන්නේ නැහැ. දුක කල්පනා කරන්නේ නැහැ. වේදනාව කල්පනා කරන්නේ නැහැ. නැතිකම කල්පනා කරන්නේ නැහැ. හalleluya. දෙවියන් වහන්සේ කියන වචනේ මම හොඳට තදින් අල්ලගන්න. හalleluya. මිනිස්යාගේ වචන නෙමෙයි, යක්ෂයාගේ වචන නෙමෙයි, කාගේ වචනේද? දෙවියන් වහන්සේගේ වචනේ තදින් අල්ලගන්න. අල්ලපු ගෙදර කියපු දේ නෙමෙයි. අඳා ඒකේ බලපු දේ නෙමෙයි. අර කවුරුත් කිව්ව දෙයක් නෙමෙයි. බයිබලයේ සුද්ධාත්මන වහන්සේ දෙවියන් වහන්සේගේ ආනුභාවයෙන් දුන්න ලියවිල්ල වචනයක් ඇති. එක පොඩි වචනයක් ඇති මහත්ය සිද්ධ වෙනවා. හalleluya. එනිසා වචනේ අල්ලගන්න කැමතිද? හොඳයි ඉන්නවනේ. හalleluya. ඔක්කොම හොඳින් ඉන්නවා. හalleluya. මම හිතනවා දුක ඔක්කොම පහ වෙලා ගිහලා ඉවරයි. මම දෙවියන් වහන්සේගෙන් හොඳම දේවල් ලබා ගන්නවා. ආමෙන්. ඔයාලා ඊරිසිය ඒකයි ඔයාලා ආමෙන් කියන්නේ. ආමෙන් කියන්නේ ඔය විශේෂ සත්‍යය. ඔයාලා කැමති නෑ මම ආශිර්වාද වෙනවා. මම ආශිර්වාද දුන්නොත් ඔයාලා කියයි කොහෙන්ද දන්නේ නෑ. නැත්තම් ලෝකේ මිනිස්සයා කියයි මම කුඩු විකුණනවත් දන්නේ නෑ. ආව කුඩුවක් පොල් කුඩුවක් විකුණන්නේ නෑ. දෙවියන් වහන්සේ මාව ආශිර්වාද කරනවා කිව්වා මම ඒක විශ්වාස කරනවා. දෙවියන් වහන්සේ කිව්වා මගේ ශාපේ ඉවරයි කියලා මම ඒක විශ්වාස කරනවා. පාපේ ඉවරයි කිව්වා මම විශ්වාස කරනවා. මගේ දෑත් වලට ශක්තිය දීලා තියෙනවා. වැඩ කරන්න හොඳ ශක්තියක් දීලා තියෙනවා. හalleluya.
මම වැඩත් කරනවා, සේවයත් කරනවා, ව්‍යාපාරත් කරනවා. හalleluya. දෙවියන් වහන්සේ මම ආශිර්වාද කරනවා. මම ඒක විශ්වාස කරනවා. හalleluya. දැන් ඔබ බලන්න ඇති දැන් සම්ප්‍රදාය සභාවල වල මේ විදිහට නෑ. මම රෝමානු කතෝලිකයෙක්. මම ගියාම මමත් හැමදාම සාන්ත දාන්ත තීන්ත කුප්පි වගේ තමයි. දෙල හැරිලා ආපහු එනවා. හැරිලාම අර වැඩේම කරලා ආපහු යනවා. හalleluya. නමුත් දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේ මගේ ජීවිතේ දුන්නාට පස්සේ ජේසුස් වහන්සේ මගේ ජීවිතේට ආවට පස්සේ සියල්ල වෙනස් වෙන්න පටන් ගත්තා. ඒක තමයි රහස. රහස වෙන කෙනෙක් අපේ ජීවිතය තුල හිටියා ජේසුට මුල් තැන දුන්නා. ජීවිතේ ඔක්කොම වෙනස් වෙන්න පටන් ගත්තා. දිනපතා යාඥා කරන්න ගත්තා. දෙවියන් වහන්සේගේ වචනේ සොයන්න ගත්තා. ඉගෙන ගන්න පටන් ගත්තා. තවත්ම ඉගෙන ගන්න. අවුරුදු 20ක් තිස්සේ ඉඳන් ඉගෙන ගන්නවා. මම තවත් ඉදිරියට ඉගෙන ගන්නවා දේව ධර්මයේ පිළිබඳව. හalleluya. ඇයි ඉගෙන ගන්නේ? දෙවියන් වහන්සේගේ මේ වචනය මාව ගොඩක් දේවල් වෙනස් කරලා මේ වචනේ මාව ගෙනාව. මේ වචනේ මාව ස්ථාපිත කරලා. ඊටවල තියෙනවා. හalleluya. වචනේ තුල මම හිටගෙන. හalleluya. ඒක තමයි මට ගොඩක් වැදගත් වෙන්නේ. හalleluya. ඒ නිසා මම ඍණාත්මක දේවල් කල්පනා කරන්නේ නැහැ. ධනාත්මක දේවල් කල්පනා කරනවා. හalleluya. ආමෙන්. හalleluya. දැන් අපි යනවා නෙහෙමියාගේ පොතට. නෙහෙමියාගේ පොතේ දෙවියන් වහන්සේ ඇත්තටම නෙහෙමියා කියන මේ දෙවියන් වහන්සේගේ මේ දාසයා ඇවිල්ලා පුදුමාකාර ආත්මයක් තිබුණු මිනිහෙක් දෙවියන් වහන්සේ. හalleluya. නෙහෙමියා කියන්නේ වචනේ තේරුම තමයි ඒ නමේ තේරුම තමයි සමිදානන් වහන්සේ සැනසී. නෙහෙමියා කියන වචනේ තේරුම තමයි සමිදානන් වහන්සේ සැනසී. හalleluya. නෙහෙමියාට තිබුණා තමාගේ ජාතිය පිළිබඳව එතකොට තමා ජෙරුසලමට දැඩි ආසාවෙන් සිටියා. එයා අපි දකිනවා ඒ දෙවියන් වහන්සේගේ දේවල් ඒ වගේම ඒ පවුරු කඩලා ඒව නාස්ති වෙලා විනාශ වෙලා යද්දී නෙහෙමියාට මොකක්ද වුනේ? නෙහෙමියා මේ ආරංචි ඇහුවා. යම් සභාවක් යම් ස්ථානයක් ඒ වගේ තත්වයක් එද්දී මට නෙහෙමියාගේ ආත්මය වගේ මම කැමති නෑ කිසිම කෙනෙක් විනාශ වෙනවා. මගේ දෙවියන් වහන්සේත් කැමති නෑ. මේ වගේ ආරංචි ලැබෙද්දී මේ වගේ දේවල් සිද්ධ වෙද්දී නෙහෙමියා තුල කොහොමද දෙවියන් වහන්සේගේ ආත්මය ක්‍රියා කළේ? නෙහෙමියා කොයි විදියටද ක්‍රියා කරේ? මේ වගේ දේවල් අහද්දී තමාගේ ජාතිය, තමාගේ සභාව ජෙරුසලමේ පවුරු විනාශ වෙලා ඒවා නැති නාස්ති වෙලා ගිහලා ඒවා ගොඩනගන්න බැරි තත්ත්වයක් තිබුණා. සමහර අය හිතුවා ඒක ගොඩනගන්න බෑ කියලා. නමුත් නෙහෙමියා මේක ආරංචිය ලැබුණ ගමන් මොකද්ද කරේ? පළවෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයේ වෙත ඔබේ අවධානය යොමු කරන මෙන් ඉල්ලා සිටිනවා. නෙහෙමියා පළවෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදේ මම ඒ වචන ඇසූ කල ඉඳගෙන අඬා කීප දවසක් වැඩපි නිර්ආහාරව සිට ස්වර්ගීය දෙවියන් වහන්සේ ඉදිරියෙහි මෙසේ ආඥා කෙරෙමි. හalleluya. දැන් ඒ වචනේ ඇසුණාට පස්සේ මොකද්ද සිදුනේ? ඒ වගේ දේවල් ඇසුණාට පස්සේ මොකද්ද සිද්ධ වුනේ? හalleluya. අපිට අසුබ ආරංචියක් එනවා. හalleluya. ආරංචියක් එද්දී මම වනහයි ඒ වචන ඇසු කල හිඳගෙන හඬා. ඔන්න නියම දෙවියන් වහන්සේගේ ආත්මය තියෙන මිනිස්සෙක්. අපේ දෙවියන් වහන්සේගේ කිසිම මිනිසෙකුට එහෙම දෙයක් වෙද්දී අපේ ආත්මය හොඳයි කියනවනේ. හොඳයි මට කරපු දේ තමයි උන්ට මේ වෙලා තියෙන්නේ කියලා කියන්න හොඳ නැහැ කවදාවත්. හalleluya. මොකද දෙවියන් වහන්සේගේ ආත්මය කැමති නැහැ කිසිම කෙනෙක් විනාශ වෙන එක. ඒකටයි පුත්‍රයව මේ ලෝකෙට එව්වේ. මගේ දේශයට කිසි හානියක් වෙනවට මම කැමති නැහැ. දෙවියන් වහන්සේ අපිට දීලා තියෙන සභාවට කිසි දෙයක් වෙනවට මම කැමති නැහැ. හතුරෙක් වුණත් ඒකට කැමති නැහැ. දැන් නෙහෙමියාගේ ආත්මය හalleluya. නෙහෙමියාගේ ආත්මය මොකද්ද කරේ? එයාගේ ආත්මය මොකද්ද තිබුණේ? එයාගේ නම මොකද්ද? එයා සැනසීම. සැනසීමේ ආත්මයක්. නෙහෙමියාට දුන්නු ආත්මය
සමිදානන් වහන්සේ තනසී. සමිදානන් වහන්සේ සැනසී. දැන් බලන්න එතන පළවෙනි අංගය මේක කිව්වට පස්සේ එයා හඬා වැළපුනේ කොහෙද? දේව අභිමුඛත්වයේ. කවුරුත් හිටියේ නැහැ. තනියම දෙවියන් වහන්සේගේ අභිමුඛත්වය තුල හඬා කීප දවසක් निराहारව සිට. පළවෙනි කාරණය එයා මොකක්ද උනේ? මේක ඇහුණු ගමන් निराहारව සිටියා. निराहारව ඉඳලා දෙවෙනි කාරණයේ ස්වර්ගීය දෙවියන් වහන්සේට යාඥා කරන්න එහෙමිය. අපි අසුබ දෙයක් ආරංචි වෙද්දී අපිට එනවද निराहारයක් කරන්න? අපිට පුළුවන්කමක් තියනවද යාඥාවක් කරන්න? ඇයි ඒකට හේතුව? යාඥා කරන්නත් निराहारව ඉන්නත් බැරිකම තමයි දෙවියන් වහන්සේගේ ආත්මයට ඉඩ දීලා නැතිකම. දෙවියන් වහන්සේගේ ආත්මයට ඉඩ දුන්නොත් බයිබලයේ කියන විදිහට සභාවට අවශ්‍යයි නේමියාගේ ආත්මේ තියන අය. දැන් අපි දකිනවා මෙතනදී එයා පළමු කොට දෙයක් සිද්ධ වෙද්දී එයාගේ ජාතිය ගැන ඒ ජෙරුසලමේ පවුරු ගැන ඒක විනාශ වෙලා ඇති කියදී පළමුව මෙයා කරේ निराहारව ඉඳලා දෙවෙනි කාරණේ යාඥා කරා. දෙවෙනි කාරණය මම දකිනවා අපේ සභාව අපිට මේ දේවල් වෙද්දී අපිට ඉන්න ලොකු යාඥා හමුදාවක්. දවසට 3 වතාවක් මම විශ්වාස කරනවා අපේ ඊශ්‍රායල් ජනතාවත් ආගෙන ඉන්නවා. 3 වතාවක් එකතු වෙලා निराहारව ඉඳමින් දැනුත් මේ මොහොතේ යාඥා කරන් ඉන්න විශාල ටීම් එකක් දෙවියන් වහන්සේ අපිට දීලා තියෙනවා. ආමෙන් කියමුද? දෙවියන් වහන්සේට ස්තුති වේවා. දැන් මේ වගේ දේවල් පහුගිය කාල තුලදී ගිය අවුරුද්දේ බලද්දී අපිට ලොකු පීඩාවකට අපි මුහුණ දුන්නා. පළවෙනි අවුරුද්දේ මාත් එක්ක හිටපු වෙන සභා 4ක්. හාලෙලුයා. හිටපු අය මොකද්ද සිද්ධ වුනේ? එයාලා ගියා. හාලෙලුයා. ඉන්පස්සේ මොකද්ද කරේ? දෙවියන් වහන්සේට නිරාහාරව ඉඳලා යාඥා. මේ සභාව අවුරුදු 2ක් පටන් ගන්න ප්‍රථමේ හිරිපිටිය ප්‍රදේශය තුල සේවයට ඉඩමක් දෙනවා කියලා මහත් සේවයක් කරන් ඉඳලා ඔක්කොම සේවය කරන් ඉඳලා බිල්ඩින් එකක් හැදුවට පස්සේ මොකද්ද කරේ? ලියලා දුන්නේ නැහැ. යන්න කිව්වා. දැන් සේවය තුලදී ඒ වගේ කඩා වැටීම් වෙද්දී පළවෙනි ස්ටෙප් එක මම තිබ්බේ ඔයාලා කවුරුත් ප්‍රශ්නයක් ඇති කරගන්න එපා. සමාදානෙන් ඉන්න කියලා. දවස් 3ක් එදා ඉඳන් දවස් 3ක් නොකා නොබිය දවස් 3ක් නිරාහාරව යාඥා කරා. කෑවේ නැහැ. දවස් 3ම යාඥා කරලා තුන්වෙනි දවසේ දෙවියන් වහන්සේ මට දර්ශනයක් දුන්නා. ඒ දර්ශනය තමයි මේ ස්ථානය. මම යාඥා කරමින් ඉද්දී අම්මාව පෙන්නුවා හරි පැහැදිලිව මේ අයිතිකාර අම්මා අද මේ ස්ථානයේ ඉන්නවා. දෙවියන් වහන්සේ ඉදිරියේ මම දෙවියන් වහන්සේ දර්ශනය දෙද්දී අම්මා ඉන්නවා. මම දැන් දර්ශනය බලාගෙන ඉද්දී මම ගිහිල්ලා දෙවියන් වහන්සේ කියනවා ඔබ ගිහිල්ලා මේ ස්ථානේ ගහපන් මේ අම්මගේ මේක මට සේවයට ඕන කියලා. ඒ වෙනකොට සතපා කතේ නැහැ. කිසි දෙයක් නැහැ. මේ බිල්ඩින් එක එද්දී අර නෙහෙමියාගේ කාලේ වගේ අර කැඩිලා පවුරු ගොඩක් මේ වෙලා තිබුණේ මේ ස්ථානේ එද්දී. පරණ ෆොටෝස් දැක්කම ඔබ දකින්න පුළුවන් මේ ස්ථානේ කොයි විදියටද තිබුණේ කියලා. එද්දී අහද්දී අම්මා අර මන් දර්ශනයේදී එද්දී දැන් එයාම අහගෙන ඉන්නවා. මම දැන් දර්ශනයේ දැක්කා මේ විදියට කතා කරනවා කියලා මේ විදියට මං ගිහලා කිව්වා. දැන් අම්මා මාදියා බලාගෙන හිටියා. මේ අයිතිකාරම්ම බලාගෙන ඉඳලා කිව්වා. දැන් මං කිව්වා මම දැන් දර්ශනේ දැක්කනේ. දැන් අර දර්ශනේ මට පේනවා මේ විදියටම මේ සිද්ධිය සිද්ධ වෙනවා. සිද්ධ වෙලා ඉතින් අම්මා කිව්වා මට කොච්චර සතුටක්ද මේක දෙවියන් වහන්සේට දෙන්න තියෙන එක ගැන කියලා. හාලෙලුයා. අතන අපිව කඩලා විනාශ කරලා ඉද්දී මම දෙවියන් වහන්සේගේ ආත්මයත් එක්ක වැඩ කරන්න කැමතියි. මට ගේම් එකක් නෑ මිනිස්සුත් එක්ක. මට ගේම් එකේ තියෙන යක්ෂයත් එක්ක. හාලෙලුයා. මට ගේම් එකේ තියෙන යක්ෂයත් එක්ක කිසිම මිනිසෙක් එක්ක. එනමුත් ඒ යාගේ පොරොන්දු වෙලා මට මග පෙන්නීමක් තිබුණේ නෑ හිරිපිටි හදන්න. අපිත් එක්ක හිටපු අය තමයි ඒ තත්තර මම එකම තීරණයක හදන්න නෑ කියලා. නමුත් ඒක ලොකු කතාවක්. ගොඩක් දේවල් වලට මුහුණ දුන්නා. මට ඕන උනේ දෙවියන් වහන්සේ මාව මේ දේශයට ගෙනාවේ යමක් කරන්න කියලා දැන් මට පැහැදිලි. මම අවුරුදු 11මාරක් සයිප්‍රස් දේශයේ සේවය කරා එක දිගට. හාලෙලුයා. දෙවියන් වහන්සේගේ විශේෂ කැඳවීමක් තුල දෙවියන් වහන්සේ මාව තබා තිබෙන කියන එක මට තවත් පැහැදිලි.
ඉන්පස්සේ මෙතනදී අම්මා හදලා දෙන්න පොරොන්දු වුණා. මේක අපි එද්දි කිසිම දෙයක් තිබුණේ නැහැ. මේක ඔක්කොම මේ වෙලා ඊට පස්සේ මං කිව්වා අම්මා මේක තව පොඩ්ඩක් අපි ලොකු කරලා මෙතනින් ගමු කියද්දී අම්මා කැමති වෙලා මේ ඔක්කොම හදලා එයාලා අපේ අතට බාර දුන්නා. හාලෙලුයා කියමුද? අන්න ගොඩනගන නෙහෙමියාගේ ආත්මයක් ඒ අම්මට තිබුණා. හාලෙලුයා. අපෙන් ගියේ ලක්ෂයකමාරක් විතරක් මෙතන. අනිත් ඔක්කොම මේ වැඩ කටයුතු ඔක්කොම ඒ අම්මගේ දායකත්වය දෙවියන් වහන්සේට ආශිර්වාද කරලා තියෙනවා. නමුත් එයාගේ අම්මගේ නම ස්වර්ගයේ ලියලා තියෙනවා. මම ඒකයි දකින්නේ. අවදාම යාඥාවලදී මම ආශිර්වාද කරනවා. ඒ වගේ ආත්මය තියන අය මේ දේශේ නැගිට්ටා. හාලෙලුයා. දවස් 3 නිරාහාරයෙන් ඉඳලා යාඥා කරලා පස්සේ මම මිනිසයන්ට සාප කරන්න ගියේ නැහැ. මම මොකද කියන්න ගියේ නැහැ. යාඥා කළා දෙවියන් වහන්සේ දිව්‍ය දර්ශනය තුල මේ ස්ථානයේ මීට අවුරුදු දෙකකට ප්‍රථමයෙන් මේ ස්ථානයේ පටන් ගත්ත හලාවත විතරක්. හාලෙලුයා. හලාවත විතරක්. හලාවත විතරක් මේ පටන් ගත්තා. පොඩක් වීඩියෝ එක අපේ අන්තර්ජාලයේ ඉන්න අයටත් පොඩක් අපරලා පෙන්නන්න මේ වසරේ ගිය අවුරුද්දේ හිටියට වැඩිය අද අපිට ඇත්තටම සෙනගට ඔක්කොම කිව්වොත් මෙතන ඊට මදි වෙනවා. අපි සීමා කරලා තමයි අද මෙතන කරේ. මගේ දෙවියන් වහන්සේ ඉදිරියේ නෙහෙමියාගේ ආත්මය මම දෙවියන් වහන්සේ ඉදිරියේ නිරාහාරව ඉඳලා යාඥා කරලා දෙවියන් වහන්සේගේ ලොකු කරුණාවක් අපිට ලැබිලා තියෙනවා. හාලෙලුයා. ඉතින් මම යාඥා කරන හැම මොහොතකම නිරාහාරී ඉන්න හැම මොහොතම මෙතන කරන මේ ස්ථානයත් බාර කරනවා මේ පවුලුත් බාර කරනවා. මම විශ්වාස කරන්නේ දෙවියන් වහන්සේ ආශිර්වාද. ඒ වෙන මොහොත තුල අපිට මේ වගේ දෙයක් කරන්න කවදාවත් බෑ. අපි හිරිපිටියේ පටන් ගන්න ගියේ කණු කීපයක් හිටවලා පොල්ලතු හරි ගහලා తాවකාලික ගොඩ නැගිටිනවා. මොකද දෙවියන් වහන්සේ මට මඟ පෙන්වුවේ නැහැ ස්ථීර එක හදන්න. මොකද දෙවියන් වහන්සේ යකාගේ ප්‍රඥාවට වැඩිය මට දෙවියන් වහන්සේ දීලා තියෙන ප්‍රඥාව උසස්. හාලෙලුයා. නමුත් මම හැදුවේ නැහැ. හාලෙලුයා. ඒ නමුත් දෙවියන් වහන්සේ මේ ස්ථානයේ දීලා අපිට මේ ස්ථානෙට මේ අවුරුද්ද එක ගත කරන්න නෙහෙමියාගේ ආත්මය තිබුණු මම විතරක් නෙමෙයි ගොඩක් අය මේ ස්ථායේ ඉන්නවා අන්තර්ජාලයේ. ආමෙන් කියමුද? මේක තනියම ආපු ගමන් නෙමෙයි ගොඩක් අය දෙවියන් වහන්සේ එකතු කරලා තියෙනවා. දෙවියන් වහන්සේ මගේ පිරිසක් අයින් නැති තව ඊට වැඩිය හොඳ පිරිසක් දෙවියන් වහන්සේට මට ලං කරා. මේ ගමන යන්න බෑ කියද්දි මේක ගොඩනගන්න බෑ කියද්දි ගොඩනගන්න පුළුවන් සෙනඟක් දෙවියන් වහන්සේ මට දුන්නා. නෙහෙමියාට මේ තිබුණා දේවල්. නෙහෙමියා පටන් ගන්න යද්දි ගොඩනගන්න අපෝ අපි මේක කරන්න බෑ කියලා ගොඩක් අය එවැනි දේවල් කතා කරා. මේ ගමන යන්න ඍණාත්මක වචන ප්‍රකාශ කරා. දෙවියන් වහන්සේගේ වචනේ එලිදරව් කරගත්තේ නැහැ. දෙවියන් වහන්සේගේ දර්ශනේ එලිදරව් කරගත්තේ නැහැ. එක ආත්මයක් තිබුණේ නැහැ. මම ඉල්ලුවේ දෙවියන් වහන්සේගෙන් එක ආත්මයක් එක දර්ශනයක් එක වචනේ. දෙවියන් වහන්සේ දුන්නාට පස්සේ එතනින් පස්සේ දෙවියන් වහන්සේ එවැනි කොච්චර අයින් වුණත් එන්න දෙවියන් වහන්සේ මාව වර්ධනය කරා. හාලෙලුයා කියමුද? දෙවියන් වහන්සේ මට දුන්නා මට පැහැදිලි. දෙවියන් වහන්සේ මගෙන් රිදී ගත්තොත් කවුරු හරි දෙවියන් වහන්සේ මට රත්තරන් දෙනවා කියලා මට විශ්වාසයක් තියෙනවා. දෙවියන් වහන්සේ ඒ ගමන ගෙනාවා. අපි පස්වෙනි පදයට යන්න. පස්වෙනි පදය අවධානය යොමු කරන්න. අහෝ ස්වර්ගයේ දේවෝ ස්වාමීන් වහන්සේ ඔබට ප්‍රේම කරමි ඔබගේ ආඥා ආරක්ෂා කරන්නන්ට යසුමත් කරුණාවත් පවත්වන්නා වූ මහත් භයානක වූ දෙවියන් වහන්සේ. අන්න යාඥාව. දැන් දෙවියන් වහන්සේට නෙහෙමියා යාඥා කරනවා. මෙතන අපි දකිනවා ස්වර්ගික වූ දෙවි ස්වාමීන් වහන්සේ ඔබට ප්‍රේම කරමින් ඔබගේ ආඥා ආරක්ෂා කරන්නන්ට ගිවිසුම් කරුණාවත් පවත්වන්නා වූ මහත් වූ භයානක වූ දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේගේ ලේ ගිවිසුම තුල අපි සිටිනවා. දෙවියන් වහන්සේගේ ආඥා අපි පවත්වනවා. දැන් දෙවියන් වහන්සේට නෙහෙමියා යාඥා කරනවා. 6 වෙනි පදය. ඔබගේ මෙහෙකරුවෝ ඊශ්‍රායල් පුත්‍රයන් උදෙසා ඔබගේ මෙහෙකරුවා වූ මා විසින් දැනට රැය දවල් ඔබ ඉදිරියේ පූජා ඔප්පු කරන යාඥාවද ඊශ්‍රායල් පුත්‍රයන් වූ අප විසින් ඔබට විරුද්ධව කළ
පව් කියා දීමද අසන පිණිස ඔබගේ කන යොමා ඔබගේ ඇස්ද ඇරී තිබේවායි ඔබගේ ඉල්ලා සිටිමි. ආමෙන්. දැන් බලන්න දෙවියන් වහන්සේ ඉදිරියේ මේ ආත්මය යාඥා කරන විදිය. නේමියාගේ ආත්මය යාඥා කරන විදිය. මේ සෙනග උදෙසා මැදිහත්කාරකම් කරන විදිය. එයා මොකද කරේ? කන්නේ නැහැ, බොන්නේ නැහැ. නේමියා යාඥා කරා මේ ජාතිය විනාශ වෙන්න හොඳ නැහැ. මෙයා විනාශ වෙන්න හොඳ නැහැ. අද මාත් එක්ක නැති උනත් මම එයාලා ගැන යාඥා. මොකද්ද රහස? දෙවියන් වහන්සේගේ වචනය එළිදරව් කරන්නේ. ඇස් හොඳට මගේ පැහැදිලිලා තියෙනවා. මට හොඳට පේනවා ආත්මික වේ. හalleluya. මෙතන අපි දකිනවා 7 වෙනි පදය. එසේය මමත් මාගේ පියවංශයක් පව් කළෙමු. හalleluya. අපි ඔබට විරුද්ධව ඉතා දූෂ්‍ය ලෙස ක්‍රියා කළෙමු. ඔබගේ මෙහෙකරුවා වූ මෝසෙස්ට ඔබ අනකල ආඥාද පනත්ද විනිශ්චයන්ද රක්ෂා නොකළෙමු. අහෝ ඔබගේ මෙහෙකරුවා වූ මෝසෙස්ට ඔබ අනකල දෙය සිහි කළ මැනව. එනම් නුඹලා ද්‍රෝහිකම් කළොත් මම නුඹලා ජාතීන් අතරේ විසිරුවන්නෙමි. එහෙත් නුඹලා මා වෙතට හැරි මාගේ ආඥා ආරක්ෂා කරමින් ඒවා ඉෂ්ට කළොත් නුඹලාගේ සමහරෙක් පන්නා ගන්වනු ලැබූ අහසේ කෙළවර සිටියත් මම ඔවුන් එතනින් රැස් කර මාගේ නාමය පිහිටුවන්ට මා විසින් තෝරාගත් ස්ථානයකට ඔවුන් ගෙනියන්නෙමි ඔබ කීසේක. දැන් බලන්න එතනදී මිනිසයන්ට එක පැත්තකින් සිද්ධ වෙන දෙයක් තමයි දෙවියන් වහන්සේ ආශිර්වාද කරද්දී දෙවියන් වහන්සේ ගෙනියද්දී දෙවියන් වහන්සේගේ ආඥා අලපනත් අමතක වෙනවා. ලැජ්ජාවක් නැතුව ඒවා කඩ කරනවා. මොකද්ද ආඥා අලපනත් කියලා ඇහුවොත් අපි දකිනවා නික්මයම පොතේ 20 වෙනි පරිච්ඡේදයේ තියෙනවා සබත් දවස සුද්ධ කොට ගත කරන්න. ඒ සබත් දවස අනිවාර්යෙන් දෙන්න ඕන. දවස් 6ක් වැඩ කරලා එක දවසක් දෙවියන් වහන්සේ බලන්න ඒ ආඥාව. එතකොට ආඥා මෙයා කඩ කරන්න පටන් ගත්තා. සමහර කොටාසයක් හිටියා මේ ආඥාවල් කඩ කරලා දෙවියන් වහන්සේගෙන් අයින් වෙන්න ගත්තා තමයි මේ දේවල් සිද්ධ වෙන්න පටන් ගත්තේ. එක මැදිහත් කරේ. බයිබලයේ කියනවා ධර්මිෂ්ඨ මිනිස්සෙක් ඔප්පු කරන කන්නලව කරුණු කොටගෙන මහත් දේ සිද්ධ වෙනවා. එක මිනිස්සෙක් යාඥා කරනවා. ඒ යාඥාව කරුණු කොටගෙන මහත් දේ සිද්ධ වෙනවා. එක නේමියයි යාඥා කරේ. යාඥා කරද්දී අපි දකිනවා ඉදිරියට යන ඊළඟ කොටසට. හalleluya. ඊළඟ පදයට. මොහු වනාහි ඔබගේ මහත් බලයෙන්ද බලවත් හස්තයෙන්ද ඔබ විසින් මුදාගත් ඔබගේ මෙහෙකරුවන් හා සෙනගත්තේ. අහෝ ස්වාමින් වහන්සේ ඔබගේ මෙහෙකරුවාගේ යාඥාවටත් ඔබගේ නාමය කෙරෙහි බයපක්ෂව සිටීමට ප්‍රියවන ඔබගේ මෙහෙකරුවන්ගේ යාඥාවටත් ඔබගේ කන් යොමා අද ඔබගේ මෙහෙකරුවාට සඵලයේදී මේ මනුෂ්‍ය ඉදිරියෙහි ඔහුට කරුණාව ලැබෙන්න සැලැස්ව මෙනවයි කීමි. මම වනාහි රජුගේ පාත්‍රධාරියාව සිටීමි. හalleluya. දැන් බලන්න රජ ගෙදරක හිටියේ නehemiyaගේ. රාජ්‍ය අනුග්‍රහයත් ලබාගත් යාඥාව. හalleluya. යාඥා කරන මනුෂ්‍යයට රාජ්‍ය අනුග්‍රහය තියෙනවා. ආමෙන් කියමුද? ඒක ලබා දෙන්න දෙවියන් වහන්සේට පුළුවන්. දැන් මේ සෙනක උදෙසා කරන මේ යාඥාව බලන්න. එයා කොයි විදියටද යාඥා කරේ කියලා. දැන් බලන්න ඉන්පස්සේ දෙවියන් වහන්සේ 12 වෙනි පදයට අපි අවධානය යොමු කරමු. මේ 12 වෙනි පදේ මට වැරදුණු තැනක් මම ඔයාලට පෙන්නන්නේ. මට වැරදුණු තැනක් මගේ ජීවිතේ. 12 වෙනි පදය. දෙවෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයට අවධානය. තවද මම මිනිසයන් ස්වල්ප දෙනෙකු සමග රාත්‍රියේ නැගිට යෙරුසලම උදෙසා කරන්ට මාගේ දෙවියන් වහන්සේ මාගේ සිතෙහි තැබූ කල්පනාව කිසිම මිනිසෙකුට නොදන්වා. බලන්න මෙතන අවධානය යොමු කර තවද මම මිනිසයන් ස්වල්ප දෙනෙක් සමග රාත්‍රියේ නැගිට යෙරුසලම උදෙසා කරන්ට යන මාගේ දෙවියන් වහන්සේ මාගේ සිතේ තැබූ කල්පනාව කිසි මිනිසෙකුට ඕකේ අනිත් පැත්ත මම කරේ. මගේ තියලා කල්පනාව මම ඔක්කොම එක්ක බෙදාගත්තා. මම වරද්දගත්ත මගේ ජීවිතයේ දෙවියන් වහන්සේ දාලා තිබුණු දේවල් එයාලා මොකද කරේ අනිත් පැත්තට වැඩ කරන්න. ඒක දුන්න ගම. මම වරද්දගත්ත තැන මගේ ජීවිතේ. මට වැරදුණු තැන් දෙවියන් වහන්සේ කතා කරපු දේවල්
ඒ ලබාගත්තු ඒ දර්ශනය අරගෙන අද ගොඩක් අය වැඩ කරනවා. කරාට කමක් නැහැ. මම ආශිර්වාද කරනවා. හාලෙලුයා. මට දෙවියන් වහන්සේ කතා කරන එක පැහැදිලි. නමුත් දෙවියන් වහන්සේ දුන්නු සමහර කල්පනාවල් මම අද පාන්දරේදී මම හිතාගත්තා කාත් එක්කවත් බෙදාගන්නේ නැහැ. මනුෂ්‍යයා. දෙවියන් වහන්සේ දීලා තිබෙන කල්පනාව ඒදී කාත් එක්කවත් බෙදාගන්න යන්න එපා. හාලෙලුයා. ඒක වා තුල තබා ගන්න. ඒක දෙවියන් වහන්සේ සපනවා. හාලෙලුයා. ඊළඟ අවස්ථාවට එන්න යනවා. මෙන්න මේ වගේ අය තමයි සභාවට සේවයට අවශ්‍යයි. 18 වෙනි පදයේ. මේ කාරණා කීප අපි 18 වෙනි පදයේ. මාගේ දෙවියන් වහන්සේගේ යහපත් හස්තය මා කෙරෙහි තිබෙන බවද රජු මට කී වචන ගැනද ඔවුන්ට දැන්වීමි. ඔව්හුද අපි නැගිට ගොඩනගන්නෙමු යයි කීවෝය. මෙසේ ඔව්හු ඒ යහපත් වැඩේ සඳහා තමුන්ගේ අත් සවි කරගත්තෝය. ආමෙන්. හාලෙලුයා. නැගිට බල ළඟ ඉන්න කෙනාට කියන්න අපි නැගිටලා ගොඩනගමු. ළඟ ඉන්න කෙනාට කියන්න නැගිටලා ගොඩනගමු. ඉඳගෙන ගොඩනගන්න බෑ. හාලෙලුයා. මේක කියන්නේ පොටුවේ නැගිටින්න කියන එක නෙමෙයි. ආත්මිකව නැගිටලා ආත්මිකව ගොඩනගමු. හාලෙලුයා. හාලෙලුයා. දැන් ඔයා ආත්මිකව නිදියගෙන ඉන්නවා නම් මොකද්ද කරන්නේ? නැගිටින්න. යාඥාව වැඩිලා තියෙනවා නම් යාඥාවේ නැගිටින්න. දේවල් අත්තර ගන්න බැරි නම් නිර්හාර වෙන්න. නිර්හාර විදලා යාඥා කරලා නැගිටලා දකින්න මේ ඇස්වලින්. අතුලාන්තරයේ ඇස්වලින්. මේ ඇස්වලින් නෙමෙයි. මේ ඇස්වලින් බැලුවොත් ප්‍රශ්න. හාලෙලුයා. මේ ඇස්වලින් බලන්න ඕන. හාලෙලුයා. දැන් පළවෙනි කාරණේ කියනවා මාගේ දෙවියන් වහන්සේගේ හස්තය මා කෙරෙහි තිබුණා. දෙවියන් වහන්සේගේ හස්තය තුලින් ගමන් කරද්දී බලවත් වික්‍රමාන්විත දේවල් සිද්ධ වෙනවා. ආමෙන් කියමුද? හාලෙලුයා. දෙවියන් වහන්සේගේ හස්තය කියන එක වටින කොටසක් බයිබලයේ තියෙනවා. දෙවියන් වහන්සේගේ හස්තය තුලින් ගමන් කරද්දී වික්‍රමාන්විත දේවල් වෙන්න පටන් ගන්නවා. ඊළඟට කතා කරමු ලබනවා. මොනවාද? අපි නැකිට ගොඩනගමු යයි කිව්වෝය. මොකද්ද කරන්න ඕන? ආත්මිකව නැකිටලා ගොඩනගමු. අයි ගොඩනගන්න බලද්දී බැරි පවුරුවක්. ගොඩනගන්න බැරි නගරවක්. ජෙරුසලමේ තිබුණා වූ ඒ නගරවත් ඒ ජාතිය වැටිච්ච අවස්ථාවක් තුළ මේ කතාවත් එක්ක තමයි නෙහෙමියා ගමන් කරන්නේ. මේ වගේ දේවල් අපිට පේනවා අපේ ජීවිතය තුළ ගොඩනගන්න බෑ. මේක වෙන්නේ නැහැ කියලා පේරුණාට යාඥාව නිරාහාරය තුලින් වෙනස් කරන්න. ආමෙන් කියමුද? යාඥාව නිරාහාරය තුලින් වෙනස් කරන්න. දැන් මීට අවුරුදු 20කට ප්‍රථමේ එක විවාහ වෙච්ච යුවලා එයාගේ ස්වාම පුරුෂයන්ට දාලා නමුත් අවුරුදු 20කට එයාලට ඇදහිල්ල නැහැ කවදාවත් එයා එයි කියලා. අපි යාඥා කරා. අවුරුදු 20කට පස්සේ ස්වාම පුරුෂයා ගෙදරා. හාලෙලුයා. අවුරුදු 20කට පස්සේ. ඒ වගේ දෙවියන් වහන්සේ යාඥාව නිරාහාරය තුල ගොඩක් දේවල් වෙනස් කරනවා. අපි කොහෙටවත් යන්න හොඳ නැහැ. අභිමුඛත්වයට ගියා යාඥා කරා. මම කාටවත් කියන්න මගේ දේවල්. මම ඉස්සෙල්ලාම යාඥා කරනවා ස්වාමීන් වහන්සේට කියනවා මගේ දේ. මම ආසයි දෙවියන් වහන්සේගේ දේ හරියට කරන්න. ඒ එතනට උත්සාහ කරනවා. හැම විටකම හරි දේ කරන්න. හාලෙලුයා. දැන් බලන්න මෙතනදී අපි දකිනවා මෙසේ ඔහු යහපත් වැඩේ සඳහා තමුන්ගේ අත් සවි කරගත්තෝය. එතන සංකේතවත් වෙනවා ශ්‍රම ශක්තිය. ඔහුගේ අත සවිමත් කරගත්තා කියන්නේ ශ්‍රම ශක්තිය. එයාලා නැකිටලා එයාලා ශක්තිමත් වෙලා අපි නැකිට ගොඩනගමු. අපි යන් සභාවේ ඉදිරියට යන් අපි යාඥා කරමු. අපි නිරාහාර වෙමු. හාලෙලුයා. අපි මේ වැඩ කරමු. එවැනි පිරිසක් අද දීලා තිබෙන නිසා තමයි සභාව මේ තැන තියෙන්නේ. ආමෙන් කියමුද? අද දෙවියන් වහන්සේගේ නෙහෙමියාගේ ආත්මය එහෙම තියලා තියෙන අය ගොඩක් අය මට දීලා තියෙනවා. හාලෙලුයා. දෙවියන් වහන්සේ ගොඩක් අය මට දීලා තියෙන නිසා තමයි මේ ගමන ආවේ. ඔයාලා දවසින් දවස දකි ඒ ගමන කොයි විදිහට තියෙනවා. මගේ කල්පනාවක් දාලා තියෙනවා දෙවියන් වහන්සේ. නමුත් මම ඒ කාලේ ප්‍රකාශ කරත් දැන් වචනේ දැක්කට පස්සේ කියන්නේ නැහැ. මේ අදහස කල්පනාව. හාලෙලුයා. ඉතින් දෙවියන් වහන්සේ මේ ස්ථානයේ අපි දකිනවා 20 වෙනි පදයට. 20 වෙනි පදේ. ඒක ස්වර්ගීය දෙවියන් වහන්සේම අපේ කාරණය සඵල කරනවා ඇත. එබැවින්
උන්වහන්සේගේ සේවකයෝ වූ අපි නැගිට ගොඩනගන්නෙමුව. නමුත් නුඹලාට යෙරුසලමෙහි කිසි කොටසක් හෝ අයිතිවාසිකමක්වත් සිහිවීමේ ලකුණක්වත් නැතයි කියවෙමි. ඔන්න හොඳට අවධානය. දැන් මේ සේවයත් එක්ක නේමියාගේ ආත්මයත් එක්ක එකමුතු වුණු අය මොකද්ද උනේ? එයා සමග සේවයට එකතු වුණු අය සභාව වර්ධනය කරන පිණිස ගොඩනගන අයට එකතු වුණේ මොකද්ද? එවිට මම ඔවුන්ට උත්තර දෙමින් දෙවියන් වහන්සේම අපේ කාරණා සඵල කරනවා ඇත. ආමෙන් කියන්නකෝ. ආමෙන්. උදේ පිටු නෙමෙයිනේ කාලානේ. අපි මුකුත් කියාවේ නැහැ මේක ඉවර වෙනකම්. හalleluya. වචනේ නම් හොඳට කෑවා. උදේ පාන්දර නැගිටලා වචනේ හොඳට කෑවා. දෙවියන් වහන්සේගේ වචනේ. හalleluya. ඒ නිසා මෙතන කතා කරන ලබන ඒ කියායට මොකද්ද නේමියා දුන වචනේ? එතන වචනේ කියන එවිට වුන් උත්තර දෙමින් ස්වර්ගයේ දෙවියන් වහන්සේ අපේ කාර්යය සඵල කරනවා ඇත. රහස මොකද්ද? ආරම්භයේදී මොකද්ද කිව්වේ? ස්වාමින් වහන්සේ මේ සේවය තුල හිටියා. ස්වාමින් වහන්සේ මේ සේවය සඵලවත් කළා. ආමෙන්. 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 හalleluya. උන්වහන්සේ එතකොට සඵලවත් කරා. නේමියත් එක්ක හිටපු අය ඒ එකතු වුණු අය මොකද්ද සිද්ධ වුනේ? දෙවියන් වහන්සේ සඵලවත් කරලා ආශිර්වාද කළා. ඔවුන්ගේ උරුමය උන්ට ලැබුණා. ආමෙන්. හalleluya. මගේ උරුමේ කාටවත් ගන්න බෑ. හalleluya. දෙවියන් වහන්සේ මට දීලා තිබෙන උරුමය කාටවත් ගන්න බෑ. මන්ද දෙවියන් වහන්සේ මෙතන කියනවා නමුත් නුඹලාට දැන් විරුද්ධවාදීන්ට නුඹලාට යෙරුසලමේ කිසි කොටසක් හෝ අයිතිවාසිකමක් සීවීමේ ලකුණක්වත් නැත්තේ ඇයි කියේ. හalleluya. අනේ එහෙම වෙන්න හොඳ නැහැ කියලා මම හිතනවා. සේවයේ ගොඩනගන අයයි කඩා දමන අය අතර වෙනසක් තියෙනවා. පාවුලතුමාගේ කාලේදී පාවුලතුමා කිව්වා අපිට දීලා තිබෙන්නේ ගොඩනැගීමේ සේවයක්. ආමෙන් කියමුද? ආමෙන්. ඇයි දෙවියන් වහන්සේගේ ආත්මය අපිව බලවත් කරනවා. ආමෙන් කියමුද? ආමෙන්. හalleluya. අද මේව කරන්න ගොඩක් අය කැපවුණා මේ ස්ථාන. හalleluya. ඒ නිසා මේත් එක්කම මගේ අම්මගේ නංගි නැති වුණා. මට තාම යන්න බැරි වුණා. ඇයි මේක දාලා යන්න බැරි කමක් තියෙනවා. දැම්මා ඉවරුණා තමයි යන්න ඕනේ. ගොඩාක් ප්‍රශ්න ඇති වුණා. නමුත් මම මේක දෙවියන් වහන්සේ ඉදිරියේ මේ දෙවියන් වහන්සේගේ මේ කොටස මම පටන් ගත්ත ස්ටෙප් එක දෙවියන් වහන්සේ මේ තියපු වටිය මම මේක ඉවර කරන්න ඕන කියන තැනින්. හalleluya. නොයෙකුත් දේවල් නමුත් මට විශේෂ දේ තමයි දෙවියන් වහන්සේ අපිව සඵලවත් කරන්නේ. ආමෙන්. නැත්තන්ට නත්තරුත් ළඟයි බලපත් වෙනවා. හalleluya. හalleluya. ඔක්කොම ආමෙන් කියන ඕසේ සත්‍ය අපිව දෙවියන් වහන්සේ සඵලවත් කරනවා. හalleluya. ඒ නිසා නේමියාගේ කාලේදී දෙවියන් වහන්සේගේ සේවය ගොඩනගන්න තියෙද්දී ඒ සේවාවන් ගොඩනගාගෙන යද්දී ඒකට අකුල් හෙලන්න එපා. ඒක හොඳම නැහැ. හalleluya. මේ වසරේ දෙවියන් වහන්සේ මට කිව්ව දේ තමයි මොකද්ද? සභාව ආශිර්වාද කරන්න. සෙනග ආශිර්වාද කරන්න. වර්ධනය වෙන්න. දෙවියන් වහන්සේ. ඊසා බීජ වපුරලා 100ක් ලැබුවා. මම විශ්වාස කරනවා මගේ දෙවියන් වහන්සේ මේ සේවයට උදව් උපකාර ගොඩනගන්නට කැපවුණු හැම ජීවිතයකටම මට කිව්ව එක දෙයයි ආශිර්වාද කරන්න. සභාව වර්ධනය වෙන පිණිස මම දෙවියන් වහන්සේ ඉදිරියේ ආශිර්වාද කරන්නට යනවා. මේ සේවය ගොඩනගන්න දායක වුණු උපකාර කරමු යාඥාවෙන්ද ශ්‍රමයෙන්ද කැපවීම තුලින්ද ධනෙන්ද මොකෙන්ද ඔබ කැපවුනේ මේ සේවය ගොඩනගන්න. දෙවියන් වහන්සේ ඒ අයට ආශිර්වාද දෙනවා. වැඩි වෙන්න යනවා. වර්ධනය වෙන්න යනවා. මම දෙවියන් වහන්සේගේ වචනේ කියන උන්වහන්සේට යමක් දුන්නා නම් ඒක දීලා අපි රස බලලා තියෙනවා. ඒකේ දේවල් අපිට දකින්න පුළුවන්.